19 වෙනි සංශෝධනයේ අනුව දැන් ජනාධිපතිවරයාගේ බලතල නැති වෙනවා ඉස්සරහට. අගමැති තමයි පාර්ලිමේන්තුවේ බලවත් වෙන්නේ. අර හොරගලත් එක්කම අගමැති පාර්ලිමේන්තුවේ වරම ගත්තාම කොහොම තියෙයිද? මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් පොරබදනවද? ඡන්දේ පිළිබඳ කිසි කැමැත්තක් නැහැ. මොකටද ඔකුන්ට ඡන්දෙ දීලා අම්මා පොකුන් දියවන්නාවේ ගිලෙන්න ඕන? අපරාධ සහරාන් කටුව පිටියට බෝම්බ ගෙවියෝක ගහන්න තිබුණේ පාර්ලිමේන්තුවට. කොරෝනා වසංගතය එනකොට අපට නෙමෙයි ඕක හැදෙන්න ඕන පාර්ලිමේන්තුවේ උන්ට කියලා අපේම මිනිස්සු තමන්ගේම ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහම මිනිස්සුන්ට මොනතරම් දෙස්දවල් තියනවද? මිනිස්සු දන්නවා එදා හිටියේ කොහොමද? අද ඉන්නේ කොහොමද? එදා අපි හිටියේ කොහොමද? අද අපි ඉන්නේ කොහොමද? මහා භාණ්ඩාගාරයේ හිස් වෙනවා. දේශපාලකයා පොහොසත් වෙනවා. උන් පොහොසත් වෙනවා. අපි දුප්පත් වෙනවා. ඒකත් කමන්නේ නැහැ කියමු. පක්ෂ විපක්ෂ දෙගොල්ලම සංවාදවලට එනවා. සාකච්ඡා කරනවා. මිනිත්තු 40ක් විතර ගත වෙනකොට නයි පොළොංගු වගේ කෑමොර දෙනවා. මරා ගන්නවා. තමුසෙකට අරින්න බා. තමුසෙගේ ෆයිල් ඔක්කොම ටික අපි ළඟ තියෙනවා. මේ පැත්තෙන් කියන තමුසෙගේ ෆයිලුත් අපි ළඟ තියෙනවා. කාට අරින්න එපා. ලොක්ක ගාවත් ෆයිල් ටික තියෙනවා. අපි දන්නවා තමුසේ ගෑනු එක ගිහපු ප්‍රමාණය. අපි දන්නවා තමුසේ අර හෝටලෙට ගියා. වීඩියෝ එක දාන්නද? මොකද්ද මේ රට? කොයි වෙලාවකවත් අපට ඇහෙනවද අපි 20යි 25 වෙනකොට මේ රට නගන්නේ මෙහෙමයි. අපේ ආර්ථිකය ගොඩනගන්නේ මෙහෙමයි. අපේ නිෂ්පාදන ආර්ථිකය මෙහෙමයි. මෙලෝ අදහසක් නැති වහල් භාවයෙන් මිරිකුණු එහෙයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවලා තරඟට දෙගොල්ලොම රට විකුණන හැටි බලාගෙන අපි හූල්ලනවා. ඒ වගේම අපිට විවේචනයක් තියෙනවා. හන්දියේ හැන්දෑවට බීඩි කොටයක් පුරන බණ්ඩයියටත් මේ රටේ දේශපාලනය ගැන කියවීමක් තියෙනවා. හැබැයි මිනිස්සු වේදනාවෙන් එහෙම කතා කළාට විකල්පයක් නැහැ මිනිස්සුන්ට ගොනු වෙන්න. රට ගැන අදහසක් තියෙන මිනිස්සුන්ට විකල්පයක් විදියට අපේ ජන බල පක්ෂය මේ මහ මැතිවරණයේදී අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් අපිට නායකයෙක් ඉන්නවා. ජාතියට නායකයෙක්. අපි හිතුවා උන්නේ ජනාධිපති පුටුවේ වාඩි වුණාට පස්සේ එතුමත් එක්කලා ඒ ගමන යන්න පුළුවන් නිර්මාණශීලී ජාතිකවාදී වංචාවෙන් දූෂණයෙන් තොර මිනිස්සු ටිකට අනේ අවස්ථාව ලැබෙයි කියලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ජාතික ප්‍රතිපත්ති හදන්න, නැති නීති වෙනුවට අලුත් නීති පනවන්න, තියෙන නීති වෙනස් කරන්න, එවැනි දැක්මක් ඇති, කියවීමක් ඇති, භාවිතාවක් ඇති මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව හදයි කියලා හිතුවා. අනේ බැලින්නම් අර පරණ බූරුවමයි. පනතක් කියවල නැති, පාර්ලිමේන්තුවේ පනතක් කියවපු නැති නූගත් අමනයෝ ටිකකට අපි බලය දෙන්න ඕන. දැන් බලන්න 19 වෙනි සංශෝධනය ඇවිල්ලා තියෙනවා. මොනවත් කරන්න බෑ. මැතිවරණ කොමසාරිස් අපි ගරු කරන කෙනෙක් අපේ ගම් පළාතේ.
දැන් ඔහු කියන විදිහට ඡන්ද කරන්න බෑ. ඔහුගේ ක්‍රමයට ඡන්ද කරන්න පුළුවන් හොඳට සිස්ටම් එක දියුණු ඇමරිකාව වගේ රටක. එතකොට දැන් මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරගත්තෙත් ඔය කට්ටිය මත උස්සලා තමයි. ඒක නරකයි කියලා කියනව නෙමෙයි. හැබැයි මේ පසට ගැලපෙන විදියක් තියෙනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අනුව දැන් ජනාධිපතිවරයාගේ බලතල නැති වෙනවා ඉස්සරහට. අගමැති තමයි පාර්ලිමේන්තුවේ බලවත් වෙන්නේ. අර හොරගලත් එක්කම අගමැති පාර්ලිමේන්තුවේ වරම ගත්තාම කොහොම තියෙයිද? ඒක නිසා මේක වෙනස් කරන්න ඕන. මතක තියාගන්න අපි ජාතියක් විදියට ඉන්නේ මාරාන්තික තැනක. මේ ජාතියේ හිස මත විශාල ආක්‍රමණික බලවේග ගණනාවක් හිරිහැර කරමින් ඉන්නවා, කූඩු තරමින් ඉන්නවා. ඒ ආක්‍රමණයෙන් මේ රට මුදවා ගැනීම සඳහා මේ කාටවත් වැඩපිළිවෙලක් නැහැ. ඇයි? මුන් පක්ෂවල හිරකාරයෝ නායකයා කිව්වොත් අන්නරක කුරුම්බ නෙමෙයි තැඹිලි කියලා. ආව්ව තැඹිලි සර්. තැඹිලි සර්. ඒකට විරුද්ධව ගියොත් ඌට නාම යෝජනා නැහැ ඊළඟ වතාවේ. ඒ නිසා පරිප්පු වලට මුංගට කිව්වත් ඔව් සර් මුංගට තමයි. ඇයි ඒ තරම් මුං බලකාම අග්නියෙන් දැවෙනවා. කමක් නැහැ මිනිස්සු හැටියට බලයට ආස වුණාට. හැබැයි මේගොල්ලන්ගේ මේ වැඩපිළිවෙල නිසා මෙතෙක් ගෙනාපු අපට පේනවා කෙමෙන් සිංහලයාගේ රට සිංහලයන්ට අහිමි වෙන බව. මොකද මේ ප්‍රධාන පක්ෂය ඇතුලේ සියලු ජාතීන් නියෝජනය කරනවා. ඒක හොඳයි. නමුත් Tamanගේ බල උවමනාව සඳහා ජාතියේ ආඩම්බරය නැත්නම් ජාතියේ උරුමය පාවා දීමයි ගැටලුව. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එතනත් ඉන්නවා මුස්ලිම් නියෝජනයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ ගත්තත්, පොහොට්ටුව ගත්තත් මේ ප්‍රධාන ධාරාවේ සියලුම පක්ෂවල නියෝජනය තියෙනවා. දමිලයත් ඉන්නවා. හැබැයි ඒ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට අමතරව ඒගොල්ලන්ගේ ජාතිය, ඒගොල්ලන්ගේ භාෂාව, ඒගොල්ලන්ගේ ආගම පදනම් කරගෙනත් වෙන වෙනත් දේශපාලන බලවේගත් හදාගෙන තියෙනවා. එතකොට ඒගොල්ලෝ වෙනමත් ඡන්ද ඉල්ලනවා. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ඇතුළුනොත් ඒගොල්ලන්ගේ කෝට එක ලබා ගන්නවා. මස් රාත්තලම උදුර ගන්නවා. අපේ බහුතර ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන උනොත් ආණ්ඩු හදනකොට අවසානයේදී සිංහලයන්ට ලැබිය යුතු දේ ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන් මේ පද්ධතිය ඇතුලේ දේශපාලන රැකවරණය ලැබමින් ඊටාම නරක විදියට බලවත් වෙමින් ඉන්නවා අන්තවාදීන් හැටියට. 2020 මහමැතිවරණය ගත්තොත් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන් දීලා තියෙන අවස්ථාව 36 දෙනෙකුට. රනිල් වික්‍රමසිංහගේ අලිය ලකුණෙන් දීලා තියෙනවා 29 දෙනෙකුට මුස්ලිම්. ජනතා විමුක්ති පෙරමුණෙන් දීලා තියෙනවා 23 දෙනෙකුට මුස්ලිම්. පොට්ටුවෙන් දීලා තියෙනවා 7 දෙනෙකුට. සජිත්ගේ ජාතික ලැයිස්තුවේ 29 දෙනාගෙන් 8ක් හෝ 9ක් දීලා තියෙනවා මුස්ලිම්. ඒ කියන්නේ ඡන්ද තියෙන්නේ 107යි හෝ 8යි. හැබැයි ජාතික ලැයිස්තුවෙන් 128ක්. මොකද්ද මේ? මේක වෙනස් කරන්න ඕන. මතක තියාගන්න සිංහලයන්ට ඔළුව උස්සලා කෙලින් හිටගන්න පුළුවන්, වැටුණු තැනින් නැගිටින්න පුළුවන් එකම අවස්ථාව මේ එන්නේ. මේ අවස්ථාව මගේ අරගෙන කෑවෝ කියලා ආපහු කියන ලෑස්ති වෙන්න එපා. ආපහු අවුරුදු 5කට බලය ඉල්ලනවා රට හදන්න. අපි දන්නවා
මේ මොහොත වෙනකොට මේ රට ගෙනාපු තැන අවුරුදු 72ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයෝ සන්දාන ආණ්ඩු, පරිවාස ආණ්ඩු, යහපාලන ආණ්ඩු කණ්ඩායම් දෙකක් කිසි වෙනසක් නැහැ. එකම කාසිය දෙපැත්ත වගේ මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරපු පාලකයෝ අද අපට ඉතුරු කරලා තියෙනවා ණයබරින් පිරුණු රටක්, සදාචාරයේ පිරිහුණු රටක්, කුඩුකාරයන්ගෙන් පිරුණු රටක්, පිළිකා රෝගීන්ගෙන් ගහන රටක්, වකුගඩු ප්‍රශ්නය නිසා මරණය පිළිබඳ පණිවිඩය අතේ තියාගෙන හූල්ලන රටක්, 60%කට වැඩිය පෙරේතකම යන්න බඩට බත් ටික නැතුව දුක් විඳින ජනතාවක් ඉන්න රටක්, අනාගත පරපුරට උරුම වනාන්තර විනාශ කරන රටක්, පරපුරක උරුමය නැසන, පරපුරේ උරුමයන් විනාශ කරන නරුමයන්ට දේශපාලන රැකවරණය දෙන රටක්, සෝබා සම්පත විනාශ කරමින් ජාවාරම්කාර බහුජාතික සමාගම් වලට ඕනෑ විදියට නැටවෙන රූකඩ රොත්තක් ජාතිය වෙනුවෙන් පෙනී ඉන රටක්. මේක නවත්තන්න ඕන. මේක නතර නොකළොත් අපි විශාල අවදානමකට වැටෙනවා විතරක් නෙවෙයි, ජාතියක් විදියට බරපතල අනතුරකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අනාගතේ. අත්‍යවශ්‍යයෙන්ම විශේෂයෙන් මේ පුත්තලම් දිස්ත්‍රික්කේ අර ඉන්දසිරිත් කිව්වා වගේ නරක තැනක තියෙන්නේ. අපට එහෙනවා දැන් අපේ පාලකයෝ විශේෂයෙන් මේ පක්ෂ විපක්ෂ දෙකේ මොදවිය දේශපාලන වේදිකාවල අපි අරග කලාලු, අපි මේක කලාලු. දැන් බලන්න මෙතන තියෙනවා මේ නොරොච්චෝලේ බලාගාරේ. අද ජර්මනියේ, චීනයේ ඇතුළු ගල් අඟුරු වලින් හදපු සියලුම බලාගාර වහමින් යනවා. එය පරිසරයට මිනිස්සුන්ට හොඳ නැති නිසා. දැන් මේ පළාත ගත්තොත් මොනතරම් අවු රශ්මිය වැටෙන පළාතක්ද මේ. මේ මහා බලාගාර වෙනුවට දැන් අපි හිතමු දැන් කොරෝනා වසංගතේ අවුරුද්දක් ගියා කියලා. අඟහරු ලෝකෙන්ද ගේන්නේ ගල් අඟුරු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනකොට සෞභාග්‍ය දැක්ම එතුමා ඇතුල් කළා. බලශක්තිය පිළිබඳ කාරණාවට මින් පස්සේ මේ රටේ බලශක්තිය නිෂ්පාදනය කරන්නේ පුනර්ජනනීය බලශක්තිය කියලා. ඒ වෙනුවට ඒක කරන්න නම් ගල් අඟුරු වෙනුවට මේ හුළඟ පාවිච්චි කරන්න පුළුවන් සුළං බලෙන්. මේ තරම් අවුව වැටෙන රටක් සෝල වලින් මේක කරන්න පුළුවන්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 80ක් පුනර්ජනනීය බලශක්තිය ගොඩනගනවා කියලා කිව්වට ඇවිල්ලා සති දෙකක් ගියේ නැහැ. මෙන්න ආපහු මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරයකට අවස්ථාව දුන්නා චීනෙට. මේක තමයි මේගොල්ලන්ගේ දේශපාලනය. අද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර නිසා පුත්තලම දිසාවේ ඉන්න අයට අවධානයකින් ඉන්නවනම් මං හිතන්නේ දැන් පොල්ලක්කර 1000ක් 2000ක් ඉවර වෙලා තියෙනවා. මාස 6න් 6ට ශ්වසනාබාධ නිසා වන්දි ගෙවනවා සමහර තැන්වල. මේකද සංවර්ධනය කියන්නේ? එදා පිළිකා රෝගීන් 5000යි අද 20000යි. වකුගඩු රෝගීන් 30000කට වැඩි. මේක තමයි ඇත්ත. මේගොල්ලෝ කතා කරනවා සංවර්ධනය ගැන, අධිවේගී පාරවල් ගැන, ගුවන් පාලම් ගැන. රටක භෞතික සංවර්ධනය අවශ්‍යයි.
කට මේ ඇමතිලා ඉන්න ඕනේ නැහැ. ඒක ලේකම් ටිකක් දාලා කොම්පැනි එකකට දුන්නා පාරවල් ටික හදනවා. බදු ටික එකතු කරලා. හැබැයි ඒ සංවර්ධනය ගැන අපිට යම් සතුටක් තිබුණත් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඇයි? ඒ සංවර්ධනයෙන් ඇති වැඩක් තියනවද? අවසාන විග්‍රහයේදී සිංහලයන්ට මේ රට නැති වෙනවා නම් කොහොමද සිංහලයන්ට රට නැති වෙන්නේ? අද වෙනකොට මායිතාව වගකීමෙන් කියන්නේ මේ රට ආක්‍රමණය කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් බීතියට පත් කරපු ත්‍රස්ත සංවිධාන තියෙනවා ගණනාවක් 36කට වැඩිය. ඒවායෙන් අපට ඇහිලා පුරුදු නම් ගණනාවක් තියෙනවා. අල් කයිඩා, අල් ෂබාබ්, ISIS, අල් ජිහාද්, තලිබාන්, ලක්ෂායි ටොයිබා වැනි මහා ත්‍රස්ත කල්ලි අද ලෝකෙම බීතියට පත් කරමින් ඉන්නවා. ඒ සියලුම ත්‍රස්ත කල්ලිවල අංකුර නැත්නම් ශාඛා මේ රට පුරාම පිහිටුවල ඉවරයි. කවදාකවත් ඕගොල්ලන්ට මුස්ලිම් මන්තවාදයක් ගැන, මුස්ලිම් ආක්‍රමණයක් ගැන මේ චීවරය කතා කරනකන් ඔය පාර්ලිමේන්තුවේ එක മന്ത്രിවරයෙක් කතා කරලා ඇහිලා තියෙනවද? එහෙම කියවීමක් මේ මුග්ධයන්ට තියෙනවද? මෙලෝ අදහසක් නැහැ. සහරාන් පාස්කු ප්‍රහාරය නොකරන්න නොදැනීම එක රැයින් අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා තව ටිකෙන්. පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් තොරතුරු හොයන කොමිසමේදී දැන් සාක්ෂි දීලා තියෙනවා. අපේ සූදානමක් තිබුණේ නැහැ මේ පල්ලි වලට ගහන්න. හෝටල් වලට ගහන එක නෙමෙයි අපේ සැලසුම බෙල තිබුණේ. 2019 අවුරුද්දේ අගෝස්තු මාසේ දළදා පෙරහැරට පහර දෙන්නයි අපි සැලසුම් කළේ කියලා. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවෝ 20 ගණනක් හදලා තියෙනවා. මේ වනාත විල්ලුවේ පෙන්නපු ආයුධ දැක්කනම් අපිට මතක් වෙන නන්දි කඩාල වලට එහයින් තිබුණු LTT යෙන් අල්ලගත්ත අවිගබඩා ඒසා විශාල ප්‍රමාණයක් අල්ලගත්ත වනාත විල්ලුවෙන් මොකටද මේ? අපට ආදරයටද? සහජීවනය හදන්නද? නෑ. සමූල ජන සංහාරයක් කරන්න 7-8000ක් මැරෙන්න නියමිතව තිබුණ පෙරහැරට ගැහුවනම්. ඒ වගේම කොමිසමට අවිල්ලා සාක්ෂි දෙනවා කාතන් කුඩියෙන් ආපු සුෆී මෞලවිවරයෙක්, ඒ කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහෙක්. ඔහු ඇවිල්ලා කියනවා ඒ වගේම ඒ ආයුධ සම්බන්ධයෙන් පර්යේෂණ කරපු පොලිස් පරීක්ෂකවරයෙකුත් කියනවා රට පුරාම කඩු හම්බුණා. ඒ රට පුරාම පල්ලි වලින් හම්බුණු කඩුත් සහරාන්ගේ කාතන් කුඩියේ තිබුණු කඳවුරේදී හම්බුණ කඩුත් එක හා සමානයි කියලා. තව එක්කෙනෙක් සාක්ෂියකද කියනවා අපේ සැලසුමක් තිබුණා, අපට අවවාද ලැබී තිබුණා එක රැයකදී ගම්මාන 500ක් කපන්න කියලා. අජ්ජුල් අක්බර් කියලා ඔය මාව නැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ඒ මෞලවි කියනවා සහරාන් ඇතුළු මේ මුස්ලිම් මන්තවාදීන්ගේ සැලැස්මක් තිබුණා 20යි 27 දී මුළු රටම අල්ලන්න කියලා. ප්‍රවෘත්ති බැලුවා නම් පහුගිය දවස්වල 20යි 27 දී කියන්නේ අවුරුදු 7යි. මේක තමයි අවුරුදු 72ක් තිස්සේ මේ රටේ දේශපාලන පක්ෂ අපට ජාතියක් හැටියට උරුම කරලා දීලා තියෙන තෑගි. මේක නතර කරන්න ඕනේ නැද්ද? මේක නතර කරන්න වෙනවා වහ වහ.